වෙබ් පිටුව තුළ අක්ෂර ඉදිරිපත් කිරීමේදී ඇතැම් අන්තර්ගතයන් කිසියම් ආකාරයකින් අවධාරණාත්මකව පරිශීලකයාට දැක්වීම සඳහා ඒ කියන්නේ විශේෂව දැක්වීම සඳහා නැත්නම් ආකෘතිගතව දැක්වීම සඳහා අක්ෂර හැඩතල ගැන්වීමේ මූලිකාංග භාවිතා කරනවා. මෙතන මම ඉදිරිපත් කරලා තියෙන්නේ භාවිතා කළ හැකි මූලිකාංග කිහිපයක් පමණයි. එතකොට අපි බෝල්ඩ් කියන ටැග් එක මේකේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම හැම සංකල්පයක්ම ටැග් යුගල බැගින් තියෙනවා. බෝල්ඩ් අක්ෂර තද පාටින් දැක්වීම සඳහා භාවිතා කරනවා. ඉටැලික් අක්ෂර ඇලකර දැක්වීම සඳහා භාවිතා කරනවා. අන්ඩර්ලයින් ටැග් භාවිතා කරනවා අක්ෂර යටින් ඉරක් දැක්වීම සඳහා. ඒ වගේම සුපර් ස්ක්‍රිප්ට් ටැග් භාවිතා කරනවා. සබ් ස්ක්‍රිප්ට් ටැග් භාවිතා කරනවා. අපි මේවා එකින් එක බලමු කොහොමද අපි වෙබ් පිටු තුල භාවිතා කරන්න කියලා. බෝල්ඩ් ටැග් යම්කිසි ලිඛිතාන්තර්ගතයක් තද පාටින් දැක්වීම සඳහා බෝල්ඩ් ටැග් භාවිතා කරනවා. එවිට ඒ වෙබ් පිටුව කියවන පරිශීලකයාගේ වැඩි අවධානය තද අකුරු වෙත ලබා ගන්න පුළුවන්. මේ තමයි භාවිතා කරන ආකාරය. බෝල්ඩ් ටැග් එක ආරම්භක ටැග් එක මේක සිම්පල් කැපිටල් ලියන්න පුළුවන්. අවසාන ටැග් එක ක්ලෝස් ටැග් එකක් තියෙනවා. ඒ කලාපය තුල තමයි අපි අදාළ අන්තර්ගතය ලියන්නේ. රයිට් බලන්න මේ ඉදිරිපත් කර තිබෙන උදාහරණය පැරග්‍රාෆ් ටැග් භාවිතා කරලා තිනවා. මේක ඡේදයක් විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ඡේදයක් විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙන්න ඡේදේ ක්ලෝස් ටැග් එක. ତොර ඡේදයේ ටෙක් සක්‍රියයි. ඡේදයේ තුල බෝල්ඩ් ටැග් එක භාවිතා කරලා තියෙනවා. මෙන්න එක කලාපයක්. බෝල්ඩ් ටැග් එක ආරම්භක බෝල්ඩ් ටැග් එක සහ අවසාන බෝල්ඩ් ටැග් එක මෙන්න මේ කලාපේ අන්තර්ගතය තද පාටින් දැක්වෙන. ඒතර මෙන්න මේ අන්තර්ගතය තද අකුරු වලින් මුද්‍රණය වෙනවා. ඒ අනුව ප්‍රතිදානයේ තුල තද පාටින් RAM කියන එක තද පාටින් රයිට් මුද්‍රණය වීමක් වෙනවා. පැහැදිලිද? ওই විදිහට තද පාටින් මුද්‍රණය වෙන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා අයිත් නැවත බෝල්ඩ් ටැග් භාවිතා කිරීමක් ආරම්භයේ අවසානය. හරිද? එතකොට ආරම්භක ටැග් එකේ ඉඳලා අවසාන ටැග් එක හමු වුණ තෙන් ලිඛිතාන්තර්ගතය තමයි තද අක්ෂර වලින් මුද්‍රණය වෙන්නේ. හරිද? එහෙනම් ඊළඟට නැවත දැක්වෙන්නේ මේ ROM කියන එක තමයි තද පාටින්. නමුත් මෙන්න මේ N කියන අතරමැදි කොටස බෝල්ඩ් ටැග් එකකින් ආවරණය වෙන්නේ නැහැ. ඒ නිසා එය සාමාන්‍ය අකුරු හැඩතලයක් ලෙස සාමාන්‍ය ආකාරයක් ලෙස මුද්‍රණය වෙනවා. ඊට පස්සේ මේ ROM කියන එක තද පාටින් නැවත මුද්‍රණය වෙනවා. රයිට්? ROM. ඇයි ඒ ROM කියලා print වෙන්නේ? බෝල්ඩ් ටැග් තුල තියෙන නිසා. එතකොට ඔබට දැర్శණය වෙනවා මෙන්න මේ RAM කියන එක ROM කියන එක තද වර්ණයෙන්. එතකොට පරිශීලකයාට අන්නේ අන්තර්ගතයට වැඩි අවධානයක් යොමු වෙනවා. පැහැදිලි නේද? අපි නිර්මාණය කරන්න යන HTML page එක තුල කේත ආකෘතිය තමයි මේ තියෙන්නේ. ඒ යටතේ HTML tags අන්තර්ගත කරලා තියෙනවා. අනතුරුව head කලාපය, අනතුරුව තමයි body කලාපය තුල තියෙන්නේ. මේකේ මුල් ප්‍රැක්ටිකල් එක ප්‍රායෝගික සංකල්පය කොහොමද ලිඛිත අගයන් සඳහා බෝල්ඩ් ටැග් එක භාවිතා කරන්න කියලා. සාමාන්‍ය අපි පැරග්‍රාෆ් එකක් අන්තර්ගත කරමු. this is simple paragraphs කියලා අන්තර්ගත කරලා තියෙනවා. ඒකේ closing tag එක මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. right මේකේ කිසිවක් නැහැ වෙන විශේෂ tags. paragraph tag එක පමණයි. right මම මේක store කරනවා file save ඊට අනතුරුව තෝරගන්නවා HTML. මෙන්න මෙතන තමයි පිටුව තියෙන්නේ. මම bold.html කියලා පිටුව නම් කරනවා. මේ තියෙන පිටුව. ඊට අමතරව type ගොනු වර්ගය all files ලෙස තෝරගන්න. right ඊට පස්සේ save කරා. දැන් මේ file එක web පිටුවක් ලෙස මම store කරලා තියෙනවා, ගබඩා කරලා තියෙනවා. එය මට ලබා ගන්න පුළුවන් my computer තුල document යටතේ HTML directory එක තුල bold කියන නමින් පිටුව පෙළගස්වලා තියෙනවා. මම Google Chrome සමග එය සක්‍රිය කරනවා. එතකොට ඔබට දැක ගන්න පුළුවන් මේ තියෙන්නේ අදාළ අන්තර්ගතය.
දැන් පුළුවන් මට මේකට bold tag එක භාවිතා කරන්න. මම simple කියන වචනයට පමණක් bold tag එක භාවිතා කරනවා. එතකොට අදාළ අන්තර්ගතය සංවෘත වෙන්න ඕන bold tag එකක් මගේ. එහෙනම් මෙන්න ඒ සඳහා ආරම්භක bold tag එක B අකුර simple හෝ capital හෝ ප්‍රශ්නයක් නැහැ. මේ තමයි අවසාන bold tag එක closing tag එක. එතකොට මෙන්න මේ කලාපය තුල අන්තර්ගතය තද පාටින් දැක්වීමක් වෙනවා අවධාරණාත්මකව. page එක ස්ටෝර් කරාට පස්සේ පිටුව රීලෝඩ් කරමු. එතකොට ඔබට පැහැදිලි මෙන්න මේ අන්තර්ගතය තද පාටින් අනෙක් අක්ෂර වලට වඩා ඔබට දැర్శණීය වෙනවා. ඊට අමතරව තව සංකල්පයක් අපට ගන්න පුළුවන්. මම තවත් පැරග්‍රාෆ් එකක් තුල right මම ලියනවා rom and ram කියලා. right මේක වෙනම පැරග්‍රාෆ් එකක් ලෙස ගන්න. මම rom කියන එක පමණක් තද අකුරෙන් මුද්‍රණය කරන්න ඕන. right memory types are rom and ram. එතකොට මේ rom කියන එක bold කරන්න ඕන. right එතකොට එක පමණක් bold කරන්න එම වචනයට පමණක් bold tag එක භාවිතා කරන්න පුළුවන්. එතකොට rom පමණක් තද අකුරින් දැක්වෙනවා. ඒ වගේම ram සඳහාද එලෙස භාවිතා කරන්න ඕන bold tag එක. මේ bold tag එක ram සඳහා closing tag එක අනතුරු අපි පෙළගස්සනවා. right දෙවෙනි වචනය සඳහා. right එතකොට ඔබට පැහැදිලි ram සඳහා bold tag එක භාවිතා කරා. rom වචනය සඳහා bold tag එක භාවිතා කරා. ඒ tag සංකල්ප දෙකම තියෙන්නේ paragraph tag එක තුල. ඒ විදියට අන්තර්ගතය අපි පෙළ ගැස්වීමක් කළා. දැන් පිටුව රීලෝඩ් කළොත් ඔබට පැහැදිලි rom ram පමණක් තද අකුරින් දැක්විලා තියෙනවා අවධාරණාත්මකව. වෙබ් පිටුව තුල ලිඛිත අන්තර්ගතය යම් ආකාරයකින් අවධාරණාත්මකව දැක්වීම සඳහා ඉටැලික් ටැග් භාවිතා කරන්න පුළුවන්. ඉටැලික් කියන උත්සුලනය භාවිතා කරන්න පුළුවන්. එතකොට ඉටැලික් ටැග් එකේ මේ ආරම්භය මේක අවසාන ටැග් එක ඒ අතර තුල තමා අපි අන්තර්ගතය ඇතුළත් කරන්නේ. හරිද? එතකොට මේ ඉටැලික් වලදී කරන්නේ යම්කිසි අක්ෂර ටිකක් ආනත කරලා, ඇන්ගල් කරලා, අපි ඇල කරලා පිටුව තුල දක්වන්න පුළුවන්. එතකොට අනෙකුත් අක්ෂර වලට වඩා ඉටැලික් කරපු යම්කිසි අන්තර්ගතය අවධාරණාත්මක වැඩි ග්‍රහණය කර ගැනීමක් පරිශීලකයට ලබා ගන්න පුළුවන්. දැන් මේ තියෙන ඡේදයක් තුල භාවිතය. බලන්න මේ ඡේදයේ ආරම්භක ටැග් එක right ඡේදයේ අවසාන ටැග් එක. එතකොට මෙන්න මේ කලාපය තුල අන්තර්ගතය තමයි මම ඉටැලික් ටැග් එකත් එක්ක භාවිතා කරලා තියෙන්නේ. මෙන්න ඉටැලික් ටැග් එකත් එක්ක පළමු කලාපය. right මෙන්න පළමු කලාපයේ ඉටැලික් ටැග් එක ආරම්භය මේ තියෙන ක්ලෝස් ටැග් එක. එතකොට මේ ram කියන එක ඉටැලික් shape එකකින් මුද්‍රණය වෙනවා ටිකක් ඇන්ගල් වෙලා. එතකොට output එක ඔබට ලැබෙනවා මෙහෙම ඇල අකුරු ලෙස. right හරි. එතකොට අනෙකුත් අන්තර්ගතයේ සාමාන්‍ය විදිහට මුද්‍රණය වෙනවා. මේක ටිකක් අක්ෂර ඇල වෙලා තමයි මුද්‍රණය වෙන්නේ. ඒ වගේම ඊළඟට නැවතත් ඉටැලික් ටැග් භාවිතා කරලා තියෙනවා. right මෙන්න ආරම්භක ටැග් එක සහ අවසාන ටැග් එක. ඒ කියන්නේ rom කියන වචනයත් ඉටැලික් ආකාරයෙන් මුද්‍රණය වෙනවා අක්ෂර right යම්කිසි ආකාරයෙන් ආනතියක් සමගින්. right එතකොට මෙන්න මේ කලාපයේ සාමාන්‍ය අක්ෂර වලට වඩා වෙනස් ආකාරයේ දර්ශනයක් පරිශීලකයට ලබා දෙනවා මේ ඉටැලික් ටැග් භාවිතය. තවත් දෙයක් තමයි ඉටැලික් ටැග් සමග bold ටැග් පවා භාවිතා කිරීමේ හැකියාවක් දෙනවා ඒ ටැග් එකට. තේරුණා නේද? දෙවෙනි ප්‍රැක්ටිකල් එක අපි බලමු. පෙර වගේමයි HTML tag තුල body කලාපය තුල දැනටමත් අන්තර්ගත කරලා තිනවා paragraph එකක්. අපි මෙතන බලන්නේ කොහොමද italic tag භාවිතා කරන්න කියලා. italic tag භාවිතා කරනවා යම් ලිඛිත ප්‍රකාශයක් අවධාරණාත්මකව දැක්වීම සඳහා. යම් ලිඛිත ප්‍රකාශයක් අවධාරණාත්මකව දැක්වීම සඳහා italic tag භාවිතා කරනවා. පෙර වගේ මෙන්න මේ simple වචනයට පමණක් මම italic tag එක භාවිතා කරනවා. ඒ සඳහා පුළුවන් ආරම්භක tag එක simple I හෝ capital I වලින් පටන් ගන්න පුළුවන්. අවසාන tag එක closing tag එක මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තියෙන closing tag එක. ඒතර ඒ කලාපය තුල අන්තර්ගතය අකුරු ටික ඇල අකුරු ලෙස දැర్శණීය වෙනවා.
එය අවධාරණාත්මකව දැක්වීමක් වෙනවා. පිටුව මම රීලෝඩ් කරනවා. මේ තියෙන්නේ පිටුව this is simple paragraph. මේ වචනේ අකුරු පමණක් ඇල අකුරු ලෙස ඔබට දැర్శණය වෙනවා. පැහැදිලි නේද? right. එතකොට තවත් දෙයක් තමයි මේ අගය සමග අවශ්‍ය නම් bold tag භාවිතා කරන්න පුළුවන්. bold tag භාවිතා කරනකොට යම් අනුපිළිවෙලක් පෙළ ගස්වන්න ඕන. right. අනතුරුව italic tag වලින් පස්සේ bold tag මම මෙතන පෙළ ගැස්සුවා. එහෙනම් bold tag පෙළ ගැස්සුවා නම් පළමුව bold tag close කරමු අපි. ඒ අනුපිළිවෙල වඩාත් හොඳයි. අනතුරුව දෙවනුව italic tag අපි අවසන් කරමු. ඒත් මෙන්න මේ විදිහට අන්තර්ගතය පෙළ ගස්වන්න පුළුවන්. මේක ස්ටෝර් කරා අනතුරුව අපි ක්‍රියාත්මක කළොත් ඔබට පැහැදිලි මෙම අකුරු තද අකුරෙන් ඇල අකුරු ලෙස දැర్శණය වෙනවා. පැහැදිලි නේද? right. අපි තවත් මේකේ අන්තර්ගතය බලමු. මම මෙතෙන්ට තව අමතරව ඡේදයක් ඇතුළත් කරනවා. right. memory types rom and ram ලෙස. right. එතකොට මේකෙත් italic tag භාවිතා කරන ආකාරය බලමු. rom සඳහා italic tag භාවිතා කිරීමේදී italic tag ආරම්භක tag එක rom වලින් පස්සේ එහි අවසාන tag එක අපි පෙළ ගස්වනවා. එතකොට මෙන්න මේ කලාපය තුළ ආරම්භක tag එක සහ අවසාන tag එක පෙළ ගැස්වීමක් කරනවා. අනතුරුව RAM සඳහාද භාවිතා කරන්න පුළුවන් italic tag එක මේ තියෙන ආරම්භක tag එක එහි අවසාන tag එක right. එතකොට ඒ කලාපය සඳහාද ඒ පෙර පරිදිම අපට පෙළ ගස්වන්න පුළුවන් italic tag එක. right. මම ෆයිල් එක ස්ටෝර් කරා. පුළුවන් වෙබ් පිටුවට ගිහිල්ලා නැවත රීලෝඩ් නැත්නම් රිෆ්‍රෙෂ් කරොත් රීලෝඩ් කරොත් පිටුවේ rom කියන එක ඇල අකුරු ලෙසත් RAM කියන එක ඇල අකුරු ලෙසත් ඔබට දැర్శණය වෙනවා. අවශ්‍ය නම් මෙම කලාපය තුල සඳහා bold tag භාවිතා කිරීමේ හැකියාව තියෙනවා පෙර මම පැහැදිලි කළ පරිදි. bold tag භාවිතා කිරීමේදී මම මුලින් bold tag භාවිතා කරනවා නම් ඒ අනුපිළිවෙලට අනතුරුව I italic tag එක එහෙනම් මුලින් italic tag එක අනතුරුව bold tag එක නිමා වීමක් සිදු වෙනවා. මේ ආරම්භක අනුපිළිවෙලට අනුරූප වන ලෙස අවසන් කිරීම. ඒ වගේම එහෙම නැත්නම් පෙර මම පැහැදිලි කරා වගේ italic tag එකෙන් පසුව bold tag තියන්න පුළුවන්. right. bold tag එක එහෙනම් මුලින්ම අවසන් කළ යුතුයි. එම අනුපිළිවෙල ඉතා වැදගත් වෙනවා. හැබැයි අනුපිළිවෙල මාරු වුණා කියලා error එකක් එන්නේ නැහැ, දෝෂ වාර්තා වෙන්නේ නැහැ. නමුත් එම අනුපිළිවෙල වැදගත් වෙනවා භාවිතයේදී. පිටුව රීලෝඩ් කරාම අවස්ථා දෙකම ඔබට දැర్శණය වෙනවා. right. මෙතනදී මේ bold tag එක පටන් ගත්තා. මෙතන bold tag එක අවසන් වෙන්න ඕන. bold tag එක පටන් ගත්තා. bold tag එක අවසానයි. italic tag එක ආරම්භ වුණා. ඒක අවසానයි. එතන භාවිතේ නිවැරදි. මේ දෙකම ආරම්භක tags, මේ දෙකම අවසාන tags. ඒ නිසා ඒ භාවිතේ නිවැරදි. පිටුව රීලෝඩ් කරාම rom පමණක් තද අකුරෙන් ඇල අකුරු ලෙස, RAM පමණක් RAM ද තද අකුරෙන් ඇල අකුරු ලෙස තියෙනවා. and එක සාමාන්‍ය පරිදි තියෙනවා. මම හිතනවා ඔබට මේ පැහැදිලි කිරීම හොඳටම තේරුම් ගන්න පුළුවන් වුණා කියලා. ලිඛිත අන්තර්ගතයක් යම් ආකාරයකින් අවධාරණාත්මකව දැක්වීම සඳහා underline tag භාවිතා කරන්න පුළුවන්. underline කියලා කියන්නේ අදාළ ප්‍රකාශන යටින් ඉරක් අඳින්න පුළුවන්. ඒ සඳහා භාවිතා කරන tag යුගලයක් මේ තියෙන ආරම්භක tag එක, මේ තියෙන අවසාන tag එක, ඒ tag දෙක තුල අන්තර්ගතය ඉදිරිපත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම underline tag තුලදී underline tag තුලදී ආරම්භක සහ අවසානය භාවිතා කිරීමක් තියෙනවා. මේ තියෙන ඉදිරිපත් කරන ආකාරයේ උදාහරණයක් ලෙස පෙර ගත්ත සංකල්පයමයි ඡේදය මේ පැරග්‍රාෆ් තුල තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ අදාළ යොදා ගැනීම. පැරග්‍රාෆ් එක ආරම්භය ඒ වගේම පැරග්‍රාෆ් එක අවසානය මෙතන තියෙනවා පුතා. මේ තියෙන්නේ පළවෙනි ඡේදය ඉදිරිපත් කිරීම. right. මෙන්න ඡේදය තුල පළමු අන්ඩර්ලයින් සංකල්පය මෙතන ඉඳලා මෙතෙක් අන්ඩර්ලයින් එක පටන් ගන්නේ ආරම්භක අන්ඩර්ලයින් ටැග් එකේ ඉඳලා ක්ලෝස් ටැග් එක හම්බුණු වහාම අන්ඩර්ලයින් වීම එතනින් නතර වෙනවා. ඒ අනුව
දර්ශනය වෙනවා සාමාන්‍ය අක්ෂරයක් විදිහට RAM underline ආරම්භ වෙනවා underline අවසාන වෙනවා closing tag එක දැක්ක නිසා right ඊට පස්සේ අන්තර්ගතයේ සාමාන්‍ය විදිහට මුද්‍රණය වෙනවා and ඊට පස්සේ නැවත ආරම්භක tag එකක් තියෙනවා මෙතන ආරම්භක tag එකක් තියෙනවා closing tag එක හමු වුණ තෙක් අන්තර්ගතය underline වෙනවා එහෙනම් ඊළඟ අන්තර්ගතය right මේ විදිහට underline වෙනවා එතකොට පුතා ඔබට දර්ශනය වෙනවා RAM ROM කියන එක underline tag භාවිතා කරපු නිසා මේ විදිහට යටින් ඉරක් සමගින් මුද්‍රණය වීමක් තියෙනවා මේ තියෙන HTML පිටුව මේ පෙර වර්ගයේම HTML පිටුව තුල head කලාපය body කලාපය තුල අන්තර්ගතය ඇතුළත් කරලා තියෙනවා. අපි දැන් පැහැදිලි කරන්න යන්නේ HTML පිටුවක් තුල underline tag භාවිතා කරන්නේ කොහොමද කියලා. මේ සාමාන්‍ය paragraph එකක් ලෙස මම ඉදිරිපත් කරලා තියෙනවා. මට අවශ්‍ය වෙනවා මෙන්න මේ RAM සඳහා පමණක් underline tag භාවිතා කරන්න යටින් ඉරක් අඳින්න. ඒ වගේම ROM සඳහා underline භාවිතා කරන්න. ඒතර RAM සඳහා underline භාවිතා කිරීමේදී underline tag එක ඒ අන්තර්ගතයට පෙර අපි භාවිතා කරනවා simple අක්ෂරය හෝ capital අක්ෂරය මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒතර මේ RAM සඳහා පමණක් නම් මුලින් අවශ්‍ය වෙන්නේ RAM වලින් පස්සේ අන්තර්ගතයෙන් පස්සේ underline tag එක අපි අවසන් කරන්න පුළුවන් closing tag එක භාවිතයෙන්. ඒ කියන්නේ මෙන්න මේ කලාපය තුල අන්තර්ගතය යටින් වෙබ් පිටුව තුල ක්‍රියාත්මක වෙද්දී යටින් ඉරක් නිර්මාණය වෙනවා. ඒ වගේම ROM සඳහාද අපට අවශ්‍ය වෙනවා එබැවින් ROM අන්තර්ගතයට පෙර underline tag එක භාවිතා කරනවා ROM අන්තර්ගතයට පෙර සහ ROM අන්තර්ගතයට පස්සේ අපි end tag එක භාවිතා කරනවා underline tag එක අවසන් කරන්න. එතකොට මෙන්න මෙතන කලාප දෙකක් තියෙනවා ROM සඳහා යටින් ඉරක් නිර්මාණය වෙනවා RAM සඳහා යටින් ඉරක් නිර්මාණය වෙනවා. දැන් මම මේ පිටුව ස්ටෝර් කරනවා වෙබ් පිටුවක් ලෙස ස්ටෝර් කරනවා ඊට පස්සේ මට පුළුවන් වෙබ් බ්‍රවුසර් එක භාවිතයෙන් මම චෙක් කරනවා කොහොමද ඒකේ ක්‍රියාකාරීත්වය කියලා. right click කරලා වෙබ් බ්‍රවුසර් එක සමග සක්‍රිය කරාම ඔබට දැක ගන්න පුළුවන් underline වෙලා තියෙනවා RAM පමණක් සහ ROM පමණක් underline වෙලා තියෙනවා. තේරුණා නේද? මෙතෙන්දී මෙන්න මේ අවකාශය තුල මෙතන හිස් අවකාශයත් underline වෙලා තියෙනවා. ඒ ඔබට එසේ දර්ශනය වෙන්නේ මෙතන හිස් අවකාශයක් ඒ ආකාරයට තියෙන නිසා. ඒ නිසා හුදෙක්ම මතක තියාගන්න අන්තර්ගතය තුල පුතා කිසිදු හිස් අවකාශයක් තියන්න එපා. එතකොට හිස් අවකාශය තුලත් underline වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මම නැවත සකස් කරා දැන් ඔබට පැහැදිලි කිසිදු හිස් අවකාශයක් underline වෙලා නැහැ. superscript tag භාවිතා කරන්නේ අන්තර්ගතය තුල යම් ආකාරයකින් සමීකරණ යම් ගණිතමය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා superscript tag භාවිතා කරනවා. superscript tag එක මේ තියෙන ආරම්භක tag එක මේ තියෙන අවසාන tag එක අන්නේ කලාපය තුල අන්තර්ගතය ඉදිරිපත් කරනවා. මෙතන තමයි අපි අදාළ අන්තර්ගතය දක්වන්නේ. එතකොට මේ open tag එක අනිවාර්යයි. ඒ වගේම close tag එක අනිවාර්යයි. තේරුණාද? right. දැන් අපි උදාහරණයක් බලමු superscript tag භාවිතා කරන්නේ කොහොමද කියලා. හිතන්න ඔබගේ වෙබ් පිටුවේ e සමානයි mc වර්ග කියලා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ mc වර්ග සාමාන්‍ය දෙක නෙමෙයි වර්ගයක් විදිහට ඉදිරිපත් කරන්නේ. අන්න මෙන්න මේ point එකට මෙන්න මේ විදිහේ ඉදිරිපත් කිරීමක් සඳහා superscript භාවිතා කරනවා. යම්කිසි ආකාරයක වර්ගයක් බලයක් දැක්වීම සඳහා superscript tag එක භාවිතා කරන්නේ. මෙන්න මේ දෙක බලයක් විදිහට තියෙන එය දැක්වීම සඳහා තමයි අපි මෙතන superscript tag භාවිතා කිරීමක් කරන්නේ. දැන් බලන්න මේ සමීකරණ ඉදිරිපත් කරන ආකාරය සාමාන්‍ය අනිත් අන්තර්ගතයේ සාමාන්‍ය ලෙස තියෙන්නේ. එහෙනම් එය සාමාන්‍ය ලිඛිත අන්තර්ගතයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට E සමානයි MC කියන එක සාමාන්‍ය ලිඛිත අන්තර්ගතයක් ලෙස තියෙනවා. එය සාමාන්‍ය විදිහටම අපි ලියනවා. හැබැයි මෙන්න මේ වර්ගය දැක්වීම සඳහා අපි භාවිතා කරනවා superscript tag එක. මෙන්න superscript tag එක අදාළ අගය වර්ගය ඒක close කරනවා closing tag එක. එතකොට මෙන්න මේ අන්තර්ගතය
මෙන්න මේ විදිහේ සමීකරණයක් ලෙස දැర్శණය වෙනවා. එතකොට මෙන්න මේ වර්ගය දැක්වීම සඳහා තමයි මේ සුපර්ස්ක්‍රිප්ට් භාවිතා කරන්නේ. පැහැදිලි නේද? අපි තව සමීකරණයක් ඉදිරිපත් කරන ආකාරයත් බලමු. මේ තියෙන ගණිත ප්‍රකාශනයක්. මේ ගණිත ප්‍රකාශනය අවශ්‍ය වෙන වෙබ් පිටුවක පෙළගස්වන්න. ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් සුපර්ස්ක්‍රිප්ට්. සුපර්ස්ක්‍රිප්ට් භාවිතා කරන මෙන්න මේ බලය ඉදිරිපත් කිරීම සඳහා තමයි සුපර්ස්ක්‍රිප්ට් භාවිතා කරන්නේ ටැග් එක. පැහැදිලි නේද? දැන් අපි එතකොට ඒ බලය හැර අනිකුත් අන්තර්ගතය සාමාන්‍ය විදියට තමයි අපි පෙළගස්වන්නේ. එතකොට සාමාන්‍ය විදියට පෙළගැස්වීමක් කරන්නේ. ඒ අනුව right 5x සාමාන්‍ය විදියට පෙළගැස්වනවා. අර බලය අපි භාවිතා කරන සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක මෙන්න සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක ඒ සඳහා අගය අන්තර්ගත වෙන්නේ 3 right. තර සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක ඊළඟට ක්ලෝසින් ටැග් එක දානවා right. එතෙක් අන්තර්ගතය එතකොට 3 කියන එක 5x ඝනය ලෙස දැක්වෙනවා. ඊට පස්සේ බලන්න ධන 3x කියන එක සාමාන්‍ය අන්තර්ගතය එයත් ලියනවා. හැබැයි 3x වර්ගය කියන එක සුපර්ස්ක්‍රිප්ට් මගින් ඉදිරිපත් කරනවා. මෙන්න ඒ සඳහා සුපර්ස්ක්‍රිප්ට් ටැග් භාවිතා කරනවා. ක්ලෝසින් ටැග් එක එතකොට එතන අගය වෙන්නේ වර්ගය එය ඉදිරිපත් කරනවා right. ඊට පස්සේ අන්තර්ගතය සාමාන්‍ය විදිහට ඉදිරිපත් කරනවා. මම එය පහළ පේලියට ගන්නම්. සාමාන්‍ය විදිහට ඉදිරිපත් කිරීම නෑ. මම එය මේ පේලියටම ගන්නම්. ධන 7x සමානයි 5. පැහැදිලි නේද? right. එතකොට මෙන්න මේ කලාපය තුළ සුපර්ස්ක්‍රිප්ට් භාවිතා කරමින් ඝනය නිර්මාණය කරා. මේ කලාපය තුළ සුපර්ස්ක්‍රිප්ට් භාවිතා කරමින් වර්ගය ඉදිරිපත් කරා. එතකොට මෙන්න මේ විදියට සුපර්ස්ක්‍රිප්ට් අදාළ ප්‍රකාශන තුළ භාවිතා කරන්න පුළුවන්. right. ඊළඟට අපි උත්සාහ කරන්නේ සුපර්ස්ක්‍රිප්ට් කොහොමද භාවිතා කරන්නේ කියලා HTML tag සමග. මම මෙතනදී සමීකරණයක් නිර්මාණය කරනවා MC වර්ග කියලා. E සමානයි MC වර්ග කියලා සමීකරණ ඉදිරිපත් කරනවා. වර්ගය කියන එක මෙන්න මේ C වලට උඩින් දැర్శණය වෙන්න ඕන. ඒ නිසා ඒ අවස්ථාවට අපි සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක භාවිතා කරනවා. සුපර්ස්ක්‍රිප්ට් ටැග් එකේදී සුප් කියන වචනේ මුලින් තියෙනවා. ඊට පස්සේ එන අන්තර්ගතයේ වර්ගය ඒ සඳහා 2 ඇතුළත් කරා සුප් කියන ටැග් එක අපි අවසන් කරනවා. එතකොට මෙන්න මේක දැర్శණය වෙන්නේ MC වලට පස්සේ 2 වර්ගයක් ලෙස මේ දැర్శණය වෙනව පිටුව ක්‍රියාත්මක කරන්නේ. මේ පිටුව ස්ටෝර් කරා ඊට අමතරව අපිට පුළුවන් සුප් කියන page එක මෙතන තියෙනවා. වෙබ් බ්‍රවුසර් එකත් එක්ක ක්‍රියාත්මක කරාම අපිට දැర్శණය වෙනවා මාතෘකා සමීකරණයක් ලෙස MC වර්ග මෙන්න මේ දැర్శණය වෙන්නේ සුපර්ස්ක්‍රිප්ට් භාවිතය නිසා. ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ 5x ඝනය ධන 3x වර්ග ධන 7x සමානයි 5 සමීකරණයක් ලෙස වෙබ් පිටුව තුල නිර්මාණය කිරීම. මුලින්ම මම පැරාග්‍රාෆ් ටැග් එක ඇතුලේ අවශ්‍ය සංකල්පය ඝනයද ඒවා මොනවත් හිතන්නේ නැතුව සාමාන්‍ය විදිහට අපි ටයිප් කරගෙන යනවා 3x වර්ග ධන 7x සමානයි 5 කියලා ලියනවා සාමාන්‍ය පරිදි. දැන් ඊට පස්සේ අර ඝනය තියෙන ඕන තැනට සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක භාවිතා කරනවා. සුප් කීවර්ඩ් එක භාවිතා කරලා right. එතකොට මේ අන්තර්ගතය සුපර්ස්ක්‍රිප්ට් වෙනවා. 3න් පස්සේ ක්ලෝසින් ටැග් එක සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක අවසන් කරනවා. එතකොට මෙය 5x ඝනය ලෙස මුද්‍රණය වෙනවා. ඒ වගේම 3x වලින් පස්සේ වර්ගය මුද්‍රණය වෙන්න ඕන. ඒ සඳහා සුප් කියන ටැග් එක භාවිතා කරන්න පුළුවන්. වර්ගය දැක්වීමෙන් පස්සේ සුප් කියන ටැග් එක ක්ලෝස් කරන්න ඕන. ඒක අවසන් කරන්න ඕන. right. ඒ අනුව ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. right. අදාළ කලාප දෙක 5x වර්ගය 5x ඝනය ධන 3x වර්ගය ධන 7x සමානයි 5 කියන සමීකරණය මේ අනුව දැర్శණය වෙනවා පෙර පිටුව තුලම. මම පිටුව රීලෝඩ් කරන්නම්. එතකොට ඔබට දැర్శණය වෙනවා අදාළ සමීකරණය මෙන්න මේ කේතයට අනුරූපව. පැහැදිලිද? එතකොට ඔබට පුළුවන් සමීකරණ වගේ අන්තර්ගතයක් දක්වන්න සුපර්ස්ක්‍රිප්ට් භාවිතා කරමින්.
යම් ආකාරයකින් ප්‍රකාශන එහෙම නැත්නම් රසායනික සූත්‍ර තුල මෙන්න මේ වගේ ආකෘති H2O එහෙම නැත්නම් CO2 කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ නිරූපණයකදී අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් CO2 නිරූපණයේදී මෙන්න මේ දෙක හරිද ඒ වගේ මෙතන CO2 එවැනි ආකෘති ඉදිරිපත් කිරීම සඳහා සබ්ස්ක්‍රිප්ට් භාවිතා කරනවා හරිද මේක සාමාන්‍ය විදිහට වෙබ් පිටුවක ලියන්න බෑ අපි උදාහරණයක් ගත්තොත් H2O කොහොමද ලියන්නේ වෙබ් පිටුවක මෙන්න මේ අන්තර්ගතයේ සාමාන්‍ය විදිහට තියෙන හැබැයි මෙන්න මේ දෙක කියන එක ඉදිරිපත් කරන ආකෘතිය සබ්ස්ක්‍රිප්ට් ටැග් මගින් ඉදිරිපත් කරනවා මෙන්න එතකොට H ඉදිරිපත් කරනවා දෙක කියන එක ඉදිරිපත් කරන්න වෙන්නේ අපට සබ්ස්ක්‍රිප්ට් ටැග් එක භාවිතයෙන් සබ්ස්ක්‍රිප්ට් ටැග් එක මේක සබ්ස්ක්‍රිප්ට් ටැග් එකේ ක්ලෝසින් ටැග් එක මේ තියෙන දෙක H2 ලෙස දැක්වෙන්න ඕන ඊට පස්සේ සාමාන්‍ය ලෙස මුද්‍රණය වෙන්න ඕන ආගය. ඒතර මේ දර්ශනය වෙන්නේ වෙබ් පිටුවක් තුළ මේකේ ලැබෙන අවුට්පුට් එක right H2O ලෙස තමයි අවුට්පුට් වෙන්නේ ප්‍රතිදානය වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ 2 ලෙස දැක්වීම සඳහා මෙන්න මේ ආකෘතිය දැක්වීම සඳහා තමයි සබ්ස්ක්‍රිප්ට් භාවිතා කරන්නේ. ඊළඟ උදාහරණෙදී කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ සමීකරණය තුළ මෙන්න මෙතන දෙක සබ්ස්ක්‍රිප්ට් ආකාරයෙන් තමයි අපි භාවිතා කරන්නේ. ඒ සඳහා ආකෘතිය CO සාමාන්‍ය විදිහට තියෙනවා. එහෙනම් මෙන්න CO සාමාන්‍ය විදිහට තියෙනවා අර දෙක සබ්ස්ක්‍රිප්ට් ටැග් භාවිතයෙන් තමයි පෙළගස්වන්නේ. here subscript tag closing tag එක එතකොට එතන අන්තර්ගත වෙන්න ඕන ආගේ දෙක ওই විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ වෙබ් පිටු තුල සබ්ස්ක්‍රිප්ට් මෙන්න මේ විදිහේ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. තේරුණා නේද? අපි බලමු සමීකරණයක් කොහොමද ලියන්නේ කියලා රසායනික සූත්‍රයක්. රසායනික සූත්‍රයක් අපි ලියන්නේ කොහොමද කියලා බලමු HTML පිටුවක් තුල. ඒ සඳහා සබ්ස්ක්‍රිප්ට් භාවිතා කරන්න පුළුවන්. සබ්ස්ක්‍රිප්ට් භාවිතයේදී අපි යොදා ගැනීමක් සඳහා ජලය H2O කියලා තමයි ලියවෙන්නේ. ඒතර මේකේ දෙක සබ්ස්ක්‍රිප්ට් ෆෝම් එකෙන් ලියවෙන්න ඕන. ඒ සඳහා මට සබ්ස්ක්‍රිප්ට් ටැග් එක භාවිතා කරන්න පුළුවන්. sub sub open tag එක ඒ වගේම දෙක තමයි ඒකේ අන්තර්ගත වෙන්න ඕන. ඉන් අනතුරුව closing tag එක දාන්න පුළුවන් subscript tag එක. එතකොට මේ closing tag එක මේ තියෙන open tag එක මේ අන්තර්ගතයේ H2O ජලය සමීකරණය නිරූපණය කරනවා. මම ෆයිල් එක ස්ටෝර් කරනවා. ෆයිල් එකේ තියෙන අන්තර්ගතය right අපි බලමු. වෙබ් බ්‍රවුසර් සමගින් සක්‍රිය කරාම ඔබට දකින්න පුළුවන් H2O. හැබැයි මෙතන ඔබ දකිනවා H2 අතර ස්පේස් එකක් තියෙනවා. දැන් මෙහෙම ස්පේස් එකක් එන්නේ කේතය තුල මෙන්න මේ විදිහේ ස්පේස් එකක් තියෙන නිසා. තේරුණාද? ඒ ස්පේස් එක ඉවත් කරලා පිටුව නැවත ස්ටෝර් කරොත් ඔබට පැහැදිලි ජලය H2O තනි සමීකරණයක් ලෙස තියෙනවා. එයයි නිවැරදි ආකාරය. එහෙමනම් මෙන්න මේ ආකෘති නිර්මාණයේදී අනවශ්‍ය පරිදි ස්පේස් තියන්න එපා, හිස් අවකාශ තියන්න එපා. අන්තර්ගතය තුල ඒක ඒ ආකාරයෙන්ම මුද්‍රණය වීමක් සිදු වෙනවා. මම හිතනවා ඔබට මේ වගේ සියුම් තැන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. nested tag අපි මෙතෙක් සාකච්ඡා කළ tag සමමිශ්‍රණයක් ලෙස අන්තර්ගතය ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන්න පුළුවන්. යම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම ඡේද තුල භාවිතයේදී formatting tag අපි කියන bold tag එක, italic tag, underline tag, right යනාදී tags අපිට භාවිතා කරන්න පුළුවන්. ඕනෑම tag භාවිතා කිරීමේදී ආරම්භක tag සහ එහි අවසාන tag පිළිවෙලින් අවසාන වන ලෙස දැක්විය යුතුයි. තේරුණා නේද? ආරම්භයේ ඉදිරිපත් කරන පෙළ ගැස්මට අනුරූපව අවසානයේ අවසන් වන පරිදි පෙළ ගැස්විය යුතුයි. මේ ඉදිරිපත් කරලා තියෙන උදාහරණයක්. මේකෙදි බලන්න ඡේදය පැරග්‍රාෆ් එක පටන් ගන්නවා. මෙන්න පැරග්‍රාෆ් එක පටන් ගන්නවා. පැරග්‍රාෆ් එක මුලින්ම ඉවර වෙනවා. පැරග්‍රාෆ් එකේ ඕපන් ටැග් එක හැබැයි මුලින්ම ඉවර වෙන්නේ පැරග්‍රාෆ් එක. ඊට පස්සේ බලන්න ඊට අතරමැද පටන් ගන්නවා බෝල් ටැග් එක. බෝල් ටැග් එක ඉවර වෙනවා right අවසානයේට.
එතකොට ආරම්භ වෙන අනුපිළිවෙල නෙවෙයි අවසානයේ මෙතන තියෙන්නේ මෙතන අනුපිළිවෙල තුල දෝෂයක් තියෙනවා. ඒ වගේම අන්ඩර්ලයින් ටැග් එක පටන් ගන්නවා. අන්ඩර්ලයින් ටැග් එකත් බලන්න පිළිවෙල තුල ගැටලුවක් තියෙනවා. දැන් පැහැදිලිද? ආරම්භ වුණු අනුපිළිවෙලටම අවසාන වීමක් තියෙනවද? නැහැ. ඒ නිසා මේ ක්‍රමවේදය හොඳම ක්‍රමවේදය නෙවෙයි. තේරුණාද? මේ ක්‍රමවේදය හොඳම ක්‍රමවේදය නෙවෙයි. ඒ නිසා මෙය භාවිතය right ගැටලු ඇති කරනවා. හැබැයි HTML වල මෙවැනි භාවිතයේදී error මුද්‍රණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේක හොඳම ක්‍රමවේදය නෙවෙයි. එතකොට අපි nested tag කියලා කියන්නේ tag සමූහයක් භාවිතා කරද්දී ආරම්භක කළ අනුපිළිවෙලින් අවසාන වන පරිදි right සම්බන්ධතාවය පවතින පරිදි අවසන් කිරීම වඩාත් සුදුසු වෙනවා. මේ බලන්න ඡේදේ පටන් ගත්තා දෙවෙනි උදාහරණය තුල ඡේදේ අවසාන වෙනවා. පළමුව පටන් ගත්ත එක අවසාන වෙලා තිනවා අන්තිමට. ගැළපීමක් තියෙනවා. ඊට පස්සේ බෝල් ටැග් එක භාවිතා කරා මෙන්න බෝල් ටැග් එක පටන් ගත්තා. ඒ වගේම අවසානයේට පෙර බෝල් ටැග් එක අවසාන වෙලා තියෙනවා. අන්ඩර්ලයින් ටැග් එක බලන්න රයිට් ඒ විදිහටම සම්බන්ධතාවය අවසාන වෙලා තියෙනවා. එහෙනම් ආරම්භයේ පෙළ ගැස්වන අනුපිළිවෙලින් අවසාන ටැග් පෙළ ගැස්විලා තියෙනවා. එහෙනම් පුතා මෙන්න මේ ඉදිරිපත් කිරීම නිවැරදි. එතකොට මේ මුල් ක්‍රමය තුල දෝෂ තියෙනවා. දෙවෙනි ක්‍රමය ඊටා නිවැරදි වෙනවා. තේරුණා නේද? එතකොට මෙන්න මේ අනුව ඔබ තේරුම් ගන්න HTML පිටු තුල ටැග්ස් භාවිතයේදී ඒ ටැග්ස් ආරම්භය සහ අවසානය පෙළ ගැස්ම නිවැරදිව පෙළ ගස්වන්න හුරු වෙන්න එයයි අත්‍යවශ්‍ය වෙන්නේ. අපි බලමු තව උදාහරණයක්. මේ උදාහරණය තුල හොඳට බලන්න ආකෘති ගැන්වීමේ මූලාංගයන් උසුලනයන් ගණනාවක් මම භාවිතා කරලා තියෙනවා. ඒවා ආරම්භ වන අනුපිළිවෙල අවසාන වන අනුපිළිවෙල ගැළපීම හොඳට තේරුම් ගන්න. මේකේ බලන්න ඡේදයක් මුලින් තියෙනවා ඡේදය අවසානයේට අවසාන වෙලා තිනවා. ඒතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඡේදය තුල RAM සඳහා බෝල් ටැග් එක ආරම්භ වුණා අවසාන වුණා. එතකොට මේකේ ඡේදනයක් වෙනත් මූලාංග සමග නැහැ. වෙනත් ටැග් වලින් ඡේදනයක් නැහැ. මේක නිවැරදි. ඒ වගේම and ඊට පස්සේ නැවතත් බෝල් ටැග් භාවිතා කරලා තියෙනවා. ඒ බෝල් ටැග් එක ආරම්භ වුණා අවසාන වුණා. එහෙනම් ඒ අනුපිළිවෙලේ වැරද්දක් නැහැ. ඡේදනයක් වෙනත් ටැග් සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන අන්ඩර්ලයින් ටැග් එක right ආරම්භ වුණා අවසාන වුණා. එහෙනම් මෙතන පෙළ ගැස්මේ දෝෂයක් නැහැ. ඒ කියන්නේ මේ ක්‍රමවේදය නිවැරදි. පැහැදිලි නේද? මෙන්න මේ විදියට HTML පිටු තුල මූලාංග භාවිතයේදී ටැග්ස් භාවිතයේදී ආරම්භ කරන අනුපිළිවෙල අවසාන වන අනුපිළිවෙල ක්‍රමවත්ව භාවිතා කරන්න ඒ සංකල්පය අත්‍යවශ්‍යමයි පිටු නිර්මාණය කිරීමේදී.